SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් සිරා කොක්කක් සෙට් කරගන්න ඔබේ ඇඳුම එළිය රැක ගන්න නවරින් සෑම සේවීමකින්ම ඇඳුමට අලුත් එළිය ආයිබෝවන් ඔබ එක්වන්නේ අද දින මධ්‍යහන පුවත් විකාශය සමගින් ප්‍රථම නවදානයේ පුවත් සිරස්තල වෙත. විපක්ෂයේ විරෝධතා මැද්දේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට 20 වන සංශෝධනයේ කෙටුම්පත මම ඉදිරිපත් කරනවා. රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් නොවන්නේයි ජනපති එක්සත් ජාතීන්ගෙන් ඉල්ලයි. පූජිත්ගේ සාක්ෂිදීම සවන්දීමට හිටපු ජනපති මෛත්‍රී පාස්කු කොමිසමට. කුරුණෑගලට හෙරොයින් බෙදන ප්‍රධාන ජාවාරම්කරු ඇතුළු 9 දෙනෙකු අත්අඩංගුවට. බන්ධනාගාරගත කළු තුෂාරගේ ගෝලයෙකුත් හෙරොයින් සමග. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අද සිට දින 7ක් ඇතුළත ඕනෑම පුරවැසියෙකුට එහි ව්‍යවස්ථානුකූලභාවයට අභියෝග කරමින් අධිකරණයේ පෙත්සම් ගොනු කිරීමට අවස්ථාව පවතිනවා. 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වා දුන් ඇතැම් වගන්ති ඉවත් කරමින් සකස් කළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමි වූයේ සැප්තැම්බර් 2 වෙනිදායි. අනතුරුව සැප්තැම්බර් 3 වෙනිදා එය ගැසට් කරනු ලැබුවා. කෙසේ වෙතත් එහි ඇතැම් සංශෝධන පිළිබඳව එල්ල වූ විවේචන හේතුවෙන් තවදුරටත් සිදු කළ යුතු සංශෝධන සලකා බැලීම සඳහා අග්‍රාමාත්‍යවරයා කමිටුවක් පත් කළා. එහි යෝජනා කෙටුම්පත් කෙරුණත් පළමුවෙන්ම ඉදිරිපත් කෙරුණු 20 වැනි සංශෝධන කෙටුම්පතම වෙනසකින් තොරව එලෙසම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කළා. ඒ අනුව ව්‍යවස්ථානුකූලව ගැසට් කර දින 14ක් සම්පූර්ණ වී ඇති 20 වන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරුණා. කෙසේ වෙතත් විපක්ෂය විසින් ඊට දැඩි විරෝධයක් පළ කළා. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉතිහාසයේ අන්ධකාරම දවස විශේෂයෙන්ම උත්තරීතර පාර්ලිමේන්තුවට උත්තරීතර නොවන 20 වෙනි සංශෝධන ඉදිරිපත් කරන්නට මේ රජය කටයුතු කරනවා. ජනතා පරමාධිපත්‍ය එතන රීති ප්‍රශ්නයක් නැත. කරුණාකරලා ප්‍රශ්නේ නැකත අපේ තියෙනවා. එතන අමින්ද කරු කතානායකතුමනි ඔබතුමාගේ රීති ප්‍රශ්නයක් මොන අංක 1 ඉදිරිපත් රීති ප්‍රශ්නයක් නැහැ. අංක 5 අධිකරණ අමාත්‍යතුමා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනය කිරීම සඳහා වූ 20 වන සංශෝධනයේ කෙටුම්පත මම ඉදිරිපත් කරනවා. දෙවෙනි වර කියවීම ව්‍යවස්ථා සංශෝධන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි. දෙවෙනි වර කියවීම දෙවන වර කියවීම හෙට දිනේ මේ උත්තරීතර සභාවට උත්තරීතර නොවන 20 වෙනි සංශෝධනය ගෙනල්ලා මේ රටේ යහපත් රාජපාලනය දෙසා ඒක රීති ප්‍රශ්නයක් නෙමෙයි. කරුණාකරලා ඔබතුමා කතා කරගෙන යන්න. මේ 20 වෙනි සංශෝධනයට විරෝධතා දක්වන ක්‍රමවේදයන් තියෙනවා. දැන් මෙයාලට පුළුවන් අධිකරණයේ පිහිට පදන්න. ඒ වගේම අනික් වික්‍රමය තමයි මෙයාලට මේක පරාජය කරන්න ඕන නම් තුනෙන් දෙකක බලයක් ලබා ගැනීම කළ යුතුයි. එතකොට මේ ක්‍රම දෙකම අනුගමනය කරන්නේ නැතුව මේ මහ ජනතාවගේ මුදල් කාබාසිනිය කරලා මෙතන පාර්ලිමේන්තුව කර්මන්නේ කරන්නේ නැවනම් ඒක අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. ඒ අනුව අද සිට දින 7ක් ඇතුළත ඕනෑම පුරවැසියෙකුට එහි ව්‍යවස්ථානුකූල භාවයට අභියෝග කරමින් අධිකරණයේ පෙත්සම් ගොනු කළ හැකියි.
එලෙස විරෝධතා ගොනු නොවන්නේ නම් 20 වන සංශෝධනය දින 7කට පසු පාර්ලිමේන්තුවේදී දෙවන වර කියවීමේ විවාදයට ගත හැකි වනවා. කිසියම් පාර්ශවයක් අදාළ කාලය තුළ 20 වන සංශෝධනය අභියෝගයට ලක් කළහොත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම ඉදිරිපත් කළ දින සිට දින 21ක් ඇතුළත සිය තීන්දුව ඉදිරිපත් කිරීම සම්ප්‍රදායයි. දෙවනවර කියවීමේ ඡන්ද විමසීමෙන් අනුමත වීමෙන් පසු සංශෝධන ඇතොත් කාරක සභාවස්ථාවේදී ඒවා එක් කෙරෙන අතර තුන්වන වර කියවීමේ ඡන්ද විමසීමේදී එය පාර්ලිමේන්තුවේ 3/2 බහුතරයකින් සම්මත විය යුතු වනවා. අවසාන වශයෙන් කතානායකවරයා පනතට අත්සන් තැබූ විට එය ව්‍යවස්ථානුකූල නීතිය බවට පත්වනු ඇති. රාජ්‍යන්නේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. එක්සත් ජාතීන්ගේ 75 වන සංවත්සරයට සමගාමීව පැවති එක්දින සමුළුවට ඊයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා. එක්සත් ජාතීන්ගේ 75 වන සංවත්සරයට සමගාමීව ඉහළ පෙළේ එක්දින සමුළුව මෙරට වේලාවෙන් ඊයේ රාත්‍රිය 7:45ට පමණ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වුණා. එහිදී මහමණ්ඩල සැසිවාරයේ සභාපති වොල්කන් බොස්කීර් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටේරස් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සැසිවාරය ඇමතු අතර මෙරට වේලාවෙන් රාත්‍රී 9:45ට පමණ වීඩියෝ තාක්ෂණය ඔස්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමුළුව අමතනු ලැබුවා. Unfortunately, the world is not what the founders of this august body envisaged 75 years ago. The world is plagued by the unprecedented COVID-19 pandemic, which has jeopardized our economies, health systems, and indeed our societies just within a few months. Sri Lanka was able to successfully face the challenge of COVID-19 through a proactive intervention. We established the National Action Committee for preventing COVID-19 even before the first patient was detected in Sri Lanka. Our approach synchronized the military, health, as well as civilian authorities of national and regional levels. Sri Lanka's recovery rate stands over 90%, well above the global recovery rate. Our success story owes much to our reliance upon tracing and quarantine, which was our greatest strength. Sri Lanka has not reported a single case arising within the local society for over a month now. Excellencies, Sri Lanka has committed to the 2030 agenda of sustainable development, poverty alleviation through an agri-based production economy is a major goal of my government. The steps that we had initiated earlier this year for enhancing local production, partial restrictions on imports, as well as assisting small and medium scale entrepreneurs paid their dividends. At a time when the world is facing a common and unrevealed threat, the United Nations we need, I'm certain, will place due emphasis on the sovereign equality of states, respect of territorial integrity, and non-interference in their domestic affairs. Excellencies, I firmly believe that partnerships fostered between member states and the UN continues at their best when no country is held hostage to the interest of a few. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සාක්ෂි දීමට සමන් දීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම වෙත පැමිණියා. මේ අතර පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ලවීමට පෙර සහරන් හෂීම් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන එවක පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ඉවත් කර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට බාර දීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික ආරක්ෂක කවුන්සිලයේදී කටයුතු කර තිබූ බව ඊයේ අනාවරණය වුණා. ඒ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඊයේ 5 වන දිනටත් ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් අවස්ථාවේදී
හිටපු ආරක්ෂක ලේකම්වරයා මීට පෙර සාක්ෂි ලබා දීමේදී සඳහන් කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔහු අතර පැවති විරසකය ආරම්භ වූයේ කුමන කාලවකවානුවකදැයි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ඊයේ ප්‍රශ්න කළා. ඉකුත් වසරේ ජනවාරි මාසයේදී පමණ එම විරසකය හටගත් අතර විවිධ පාර්ශව තමා සම්බන්ධයෙන් අසත්‍ය කරුණු ජනාධිපතිවරයාට පැවසීම මෙම විරසකය දිනෙන් දින වර්ධනය වීමට හේතු වූ බව හේමසිරි ප්‍රනාන්දු මහතා පැවසුවා. අනතුරුව රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ඉකුත් වසරේ පාස්කු ඉරු දිනට පෙර පැවැත්වීමට නියමිතව තිබූ අවසන් බුද්ධි සම්බන්ධීකරණ රැස්වීම අප්‍රේල් 16 අඟහරුවාදා දින ඔබේ ප්‍රධානත්වයෙන් පැවැත්වුවාදැයි ඒ මහතාගෙන් ප්‍රශ්න කළා. නැහැ. අවුරුදු 9 නිසා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු බොහෝ පාර්ශව නිවාඩු ඉල්ලුම් කර තිබුණා. ඒ නිසා එම රැස්වීම පැවැත්වුණේ නැහැ. අනික අඟහරුවාද බුද්ධි සම්බන්ධීකරණ රැස්වීම අනිවාර්යෙන් පැවැත්විය යුතුයි කියලා නියමයක් තිබුණේ නැහැ. සමහර වේලාවට ඒ රැස්වීම විනාඩි 5න් අවසන් වෙනවා. සමහර වේලාවට පැවැත්වුවේම නැහැ. යයි හේමසිරි ප්‍රනාන්දු මහතා පිළිතුරු ලබා දුන්නා. මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ඔබතුමා පිළිවෙලක් ඇතුව වැඩ කළේ නැහැ කියලා මම යෝජනා කළොත් එය පිළිගන්නවාද යනුවෙන් විමසා සිටියා. මම ඒක ප්‍රතික්ෂේප කරනවා. රාජ්‍ය බුද්ධි සේවයේ නිසි ලෙස බුද්ධි තොරතුරු ඉදිරිපත් කළේ නැහැ. පාස්කු ප්‍රහාරයට පෙර පැවති අවසන් බුද්ධි සම්බන්ධීකරණ රැස්වීමේදීවත් නිලන්ත ඒ වෙද්දි ලැබිලා තිබුණු තොරතුරු ගැන කතා කළේ නැහැ. සහරන් සම්බන්ධයෙන් විමර්ශන බාර වෙලා තිබුණේ ඔහුට. ඉතින් ඔහු ඒ ගැන කියන්න ඕනේ. මා දන්නා පරිදි සහරන් සම්බන්ධයෙන් වූ විමර්ශන ජනාධිපතිවරයා නිලන්තට ලිඛිතව බහර දී තිබුණා. යයි එවිට හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළා. මෙහිදී ජනාධිපති කොමිසමේ විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරයා ඔබ කොහොමද කියන්නේ ජනාධිපතිවරයා විසින් නිලන්ත ජයවර්ධනට ඒ කටයුතු බහර දී තිබුණා කියලා? ඒක ඔප්පු කරන්න පුළුවන්ද? යනුවෙන් විමසුවා. ඔව් ස්වාමීනි, මට ඒක ඔප්පු කරන්න පුළුවන්. මට මේ සිද්ධිය කිව්වේ හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහත්මයා. මොකද මම ඒ කාලේ ආරක්ෂක ලේකම් නෙමෙයි. 2018 අවුරුද්දේ පැවති ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීමකදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට කියා තිබුණා, පූජිත් ඔයා මේ NTJ සහරාන් ගැන මීට පස්සේ හොයන්න එපා. ඒ ගැන සම්පූර්ණ විමර්ශන නිලන්තට බහර දෙන්න කියලා. එතනින් එහාට නිලන්ත ජයවර්ධන තමයි සහරන් සම්බන්ධයෙන් සියලු විමර්ශන කළේ ස්වාමීනි. යයි හේමසිරි ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා. එහිදී ජනාධිපති කොමිසමේ සමාජික විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරයා විමසුවේ බුද්ධ්‍යංශ දේශපාලනීකරණයකට ලක්ව තිබුණේ දෙයන්නයි. ලෝකයේ ඕනෑම රාජ්‍යක බුද්ධි සේවයක් 100ට යම් ප්‍රතිශතයකින් දේශපාලන කටයුතු වල යෙදෙනවා. අපේ රටෙත් 25%ක් විතර එහෙමයි. නමුත් අර දින 52 ව්‍යවස්ථා අර්බුදයේ උද්ගත වුණාට පස්සේ රාජ්‍ය බුද්ධි සේවයේ 100%ක්ම යෙදුනේ දේශපාලන කටයුතු වල. රජයේ පැවැත්මට අවශ්‍ය විපක්ෂයේ දේශපාලකින්ගේ තොරතුරු හෙවීම තමයි ඔවුන්ට වැඩියෙන්ම කරන්න උනේ. ඒවා කෙලින්ම රිපෝට් කළෙත් ජනාධිපතිවරයාට. ආරක්ෂක ලේකම්වරයා වුණ මමවත් ඒ ගැන දැන සිටියේ නැහැ. යයි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසුවා. මේ අතර හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු වන ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා ඊයේ පස්වරුවේ කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. එහිදී ජනාධිපති කොමිසමේ සමාජික අභියාචනාධිකරණ විනිසුරුවරයා ප්‍රශ්න කර සිටියේ, වෛද්‍යරත්න මහත්මයා, ඔබ වසර 34ක් වැනි කාලයක් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කර තිබෙනවා. ඔබට නීතිය පිළිබඳ හසල දැනුමක් තියෙනවා. ඔබට මට කියන්න පුළුවන්ද ශ්‍රී ලංකාවේ අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ සෑම පොලිස් නිලධාරියෙක්ම සාම නිලධාරියෙක් වන පසුබිමක ඕනෑම සාම නිලධාරියෙකුට නීතිය යටතේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට බලය තියෙද්දී බුද්ධ්‍යංශ නිලධාරීන්ට ඔවුන් පොලිස් නිලධාරීන්ද වන බැවින් අත්අඩංගුවට ගැනීම කරන්න බැරි ඇයි කියලා. මොකද රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා කිහිප සැරයක්ම මේ කොමිසම හමුවේ කියලා තියෙනවා ඔවුන් බුද්ධි නිලධාරීන් වන බැවින් අත්අඩංගුවට ගැනීම කරන්න බැහැ කියලා. ඒට පිළිතුරු දුන් කපිල වෛද්‍යරත්න මහතා, බුද්ධි නිලධාරීන්ට අත්අඩංගුවට ගැනීම කරන්න බැහැ කියන එක සම්පූර්ණයෙන්ම වැරදි අර්ථකථනයක් ස්වාමීනි. ඒක නිලන්ත ජයවර්ධන මහතා සාම්ප්‍රදායිකව හිතාගෙන ඉඳපු එකක් වෙන්න ඇති. ඒක එතුමා තුල තිබූ වැරදි විශ්වාසයක්. සාමාන්‍ය සිවිල් පුරවැසියන්ටත් තමන් ඉදිරියේ සිදුවන අපරාධයක් වැළැක්වීමට උත්සාහ කළ හැකි පසුබිමක බුද්ධි නිලධාරීන්ට අත්අඩංගුවට ගැනීම කරන්න පුළුවන් යනුවෙන් පිළිතුරු ලබා දුන්නා. මේ අතර පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සාක්ෂි විමසීමට සවන් දීම සඳහා අද පෙරවරුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම කොමිසමට පැමිණියා. අද කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙන්නේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතායි. මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ සිදු කරන විමර්ශනවලට අදාළව සාක්ෂි ලබා දීම සඳහා ඔක්තෝබර් 5 වනදා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එම කොමිසම අද දැනුම් දුන්නා. එමෙන්ම ඔක්තෝබර් 6 වනදා රනිල් වික්‍රමසිංහ මහතාටද කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට පැමිණෙන ලෙස දැනුම් දී තිබෙනවා.
ජීවිත 3ක් බිලිගනිමින් කඩා වැටුණු මානුවර බූවැලිකඩ පස්මහල් නිවස ඉදිකිරීම සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව අනුමැතිය ලබා දුන් බවට එම නිවසේ හිමිකරු කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව එම සංස්ථාවේ සාමාන්‍යාධිකාරී ටී.ඩී. රාජසේකරන් මහතා පවසනවා. මේ අතර එම අනතුරින් ජීවිතක්ෂරපත් අමුසැමියුවල සහ ඔවුන්ගේ මාස 1මාරක් වයස ඇති බිලිඳියගේ දේහයන් ඊයේ රාත්‍රියේ ඥාතින් වෙත බාර දී තිබෙනවා. මහනුවර බෝවැලිකට සංගමිත්තා මාවතේ පස්මහල් නිවසක් ඊට පහලින් පිහිටි කුඩා හෝටලයක් සහිත නිවසක් මතට කඩා වැටීමෙන් අඹුසැමි යුවලක් සහ ඔවුන්ගේ මාස 1මාරක් වයස ඇති බිරිඳාට දිවි අහිමි වූයේ පසුගිය ඉරිදා දිනේදී. අනතුරින් ජීවිතක්ෂයට පත් අඹුසැමි යුවලගේ සහ ඔවුන්ගේ මාස 1මාරක් වයස ඇති බිරිඳාගේ දේහයන් ඊයේ රාත්‍රියේ ඔවුන්ට අයත් හෝටලයක මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරුණා. ඒගොල්ලන්ගේ අයිතිකාරය ඒගොල්ලන්ගේ බඩුත් අරගෙන ඒගොල්ලන්ගේ ජීවිතත් බේරගෙන වාහනත් අරගෙන බල්ලු කුළුත් අරගෙන මේගොල්ලෝ ගියා කිසිම කෙනෙක් මේ දැනුවත් කිරීමක් කරේ නැහැ. ඒ හේතුවෙන් තමයි අත්‍තරම මේ ජීවිත තුනක්ම විනාශ වුනේ. සාධාරණයක් වෙන්න ඕන ඒගොල්ලන් නිදැල්ලේ නැති වෙන්න. කඩාවැටෙනු නිවස අයත්ව තිබුණේ දොඩන්වල නාත දේවාලයේ හිටපු බස්නායක නිලමේවරයෙකු වූ අනුර ලෙව්කේ මහතාටයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නියෝජිතයන්ද අදාළ ස්ථානයේ නිරීක්ෂණය කළ අතර එහි භූවිද්‍යාඥයන් ප්‍රකාශ කළේ පස්මහල් නිවස ඉදිකිරීමේදී භූමියේ පවතින තත්ත්වය කිසිසේත්ම සැලකිලටගෙන නොමැති බවයි. කෙසේ වෙතත් නිසි අනුමැතියන්ගෙන් තොරව නිවස ඉදිකළ බවට එල්ල කෙරෙන චෝදනා නිවසේ හිමිකරු ප්‍රතික්ෂේප කළා. මේක මං නිසි ප්‍රමිතියට තමයි මේක හදලා තියෙන්නේ. එන්ජිනියරින් කෝපරේෂන් එකෙන් තමයි මේක සම්පූර්ණ අනුමැතිය වල අරන් තිබෙත් මේ කම්බි ගැනත් මේකට සම්බන්ධයි. නිවස ඉදිකිරීම සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවය ලබාගත් බවට කඩාවැටුණු නිවසේ හිමිකරු කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව එම සංස්ථාවේ සාමාන්‍යාධිකාරී ඩී.ටී. රාජසේකරන් මහතා අද දෙරණ සමග සඳහන් කළා. ඉලෙක්ට්‍රොනික මීඩියා එකේ පබ්ලිෂ් කරලා තිබුණා ස්ටේට් එන්ජිනියරින් කෝපරේෂන් ඔතොරයිසේෂන් අරගෙන මේ ග්‍රැන්ඩ් බිල්ඩින්ග් කරලා තිබුණා කියලා. බිල්ඩින්ග්ට ප්‍රයිවට් බිල්ඩින්ග්ට අපි සම්බන්ධ වෙලා නැති මම ප්‍රකාශ කරනවා. අපි මොකද ඩිසයින් ඔව් කන්ස්ට්‍රක්ෂන් වල මේක ඉන්වෝල්ව් වෙලා නැහැ. දින ආයතනයක් නෙවෙයි. අපිට එම බලයක් නෑ අනුමැතියක් දෙන්න. ප්‍රයිවට් කට්ටියට ඩිසයින් කරලා දෙන්නේ නැහැ. අපේ ආණ්ඩුව බිල්ඩින්ග් තමයි අපි ඩිසයින් කරන්නේ. ඒ නිසා මේකට අපි සම්බන්ධ වෙලා නැහැ කියලා තමයි කියන්නේ. මේ අතර මහනුවර නගරයේ පවතින අනවසර හා අවදානම් සහගත ඉදිකිරීම් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මහනුවර දිස්ත්‍රික් ඉංජිනේර්වරුන් අතර සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා. ඊයේ රාත්‍රියේ දුරකථනයෙන් මා සමග සාකච්ඡා කරා කාර්ය සාධන බලකායේ ගරු සභාපති බැසිල් රාජපක්ෂ මැතිතුමා. එතුමා ඉල්ලීමක් කරා සියලු ඉංජිනේරු අංශය ගෙන්නලා මධ්‍යම පළාත් තුළ වගේම පෙරදින විශ්වවිද්‍යාලයත් කටුකැද්ද විශ්වවිද්‍යාලය ඇතුළු සියලු විශ්වවිද්‍යාලවල මේ සඳහා විශේෂඥ සහාය ලබාගෙන මේ තියෙන ක්‍රමවේදය සම්බන්ධයෙන් පවතින තත්ත්වය සමාලෝචනය කළා. මහනුවරට ගැළපෙන ආකාරයෙන් ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් මේ නගරයේ ඇති නොවෙන්න අවදිමත් ගොඩනැගිලි තියෙන එයට අපි නීතිමය පියවර ගන්න මොකක්ද කියන කාරණය සම්බන්ධයෙන් තමයි අපි සාකච්ඡාවට භාජනය කරේ. ඒ නිසා අපි විශේෂඥ කමිටුවක් පිහිටෙව්වා 10 දෙනෙකුෙන් සමන්විත මණ්ඩලයක් මගින් සාකච්ඡා කළා. මහනුවර සැකයක් තියෙන ගොඩනැගිලි සියල්ලම පරීක්ෂා කළා. ඒ සඳහා වාර්තාව සති දෙකක් ඇතුළත ලබා දෙන්න. ඒ වාර්තාවෙන් පස්සේ ක්‍රමවත් වැඩපිළිවෙලක් නීති අනුව ක්‍රියාත්මක කිරීමත් නීති විරෝධී ගොඩනැගිලි හදනවා නම් අධිකරණයට ගිහිල්ලා ඒ සඳහා තහනම් නියෝග ලබාගෙන වහාම නවත්තන්නත් අපි ක්‍රමවේදයක් මේ සති දෙක තුල හදනවා. මේ අතර මහනුවර කොට්ටාස බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා අද දෙරණට ප්‍රකාශ කළේ සිද්ධිය පිළිබඳ විමර්ශනයට පත් කළ පොලිස් නිලධාරී කණ්ඩායම කඩාවැටුණු නිවසට අදාළ මුල් ලේඛනවල පිටපත් ලබා ගැනීම මෙවන විට ආරම්භ කර ඇති බවයි. මෙම සතිය ඇතුළත එම විමර්ශනය අවසන් කර අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළා. කුරුණෑගල ප්‍රදේශයට හෙරොයින් බෙදාහරින ප්‍රධාන ජාවාරම්කරුවෙකු ඇතුළු පුද්ගලයන් 9 දෙනෙකු සපුගස්කන්ධ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ජාවාරමද මෙහෙවා ඇත්තේ වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින රැඳෙවෙකු විසින් බවයි පොලිසිය සඳහන් කළේ. සපුගස්කන්ධ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 300ක් සමග සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සපුගස්කන්ධ පොලිසිය විසින් මෙහිදී මෝටර් රථයක් හා ත්‍රිරෝද රථයක්ද පොලිස් මහරයට ගෙන ඇති අතර සොයාගත් හෙරොයින් වල වටිනාකම රුපියල් ලක්ෂ 30කට අධික බවයි පොලිසිය පැවසුවේ. මෙහි ප්‍රධාන සැකකරු විසින් මෙම හෙරොයින් කුරුණෑගල ප්‍රදේශයේ බෙදා හරින අතර
මොහුට හෙරොයින් ලබා දෙන්නේ වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින ටාසන් නම් පුද්ගලයෙකු විසින් බවයි පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ. මේ අතර මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ සිටින කළු තුෂාර නම් මද්‍රව්‍ය ජාවාරම්කරුගේ සමීපතමයෙකු වැලම්පිටිය හල්මුල්ල ප්‍රදේශයේදී ඊයේ ගොතටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ එහිදී සැකකරු සතුව තිබේ හෙරොයින් ග්‍රෑම් 53යි මිලිග්‍රෑම් 770ක් සොයාගත් බවයි. අසංක හෙවත් චතුරංග නමින් හඳුන්වන සැකකරුට මිනීමැරුම් චෝදනා මෙන්ම විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනාද එල්ල වී තිබෙනවා. තවත් පුවත් කිහිපයක් දැන්. කටාන අලියරිපුව ප්‍රදේශයේ රතිඤ්ඤා කම්හලක ඊයේ රාත්‍රී 11:30ට පමණ හටගත් ගින්නකින් එහි සේවකයෙකු ජීවිතක්ෂයට පත්ව කම්හලද සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා. අධික වර්ෂාවත් සමග බුලත් සිංහල මෝල්කාව ප්‍රධාන මාර්ගය අද ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වුණා. රුපියල් කෝටි 4කට අධික වටිනාකමකින් යුතු ආනයනය තහනම් කළ විදෙස් මත්පැන් තොගයක් සහ චීස් තොගයක් නීති විරෝධීව මෙරටට ගෙන්වා තිබියදී රේගු බහරයට ගෙන තිබෙනවා. මේ අතර ඉන්දියාවේ සිට ආනයනය කරන ලද කහ කන්ටේනර් 2ක භාණ්ඩ තුල සගවා තිබියදී සොයාගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 765ක්. බණ්ඩාරවිල මධ්‍ය මහා විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කළ ලේදන් දීමේ කදවරක් පසුගියදා එම විද්‍යාලයේදී පැවැත්වුණා. ඒත් සමගින් මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. සුබ දවසක්.